මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ෆයිල් ඕගනයිසේෂන් and indexes. ඒ කියන්නේ මොකද්ද ෆයිල් ඕගනයිසේෂන් කියන්නේ කොහොමද මේ database management system එකක ෆයිල් ඕගනයිස් වෙලා තියෙන්නේ. අනික මොකද්ද මේ indexes කියන්නේ කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ෆයිල් ඕගනයිසේෂන් එක ගැන දැනගන්න කලින් මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ ෆයිල් එකක් කියන්නේ කියලා. මම කලින් වීඩියෝ එකේ කතා කරා ෆයිල් එකක් කියන්නේ දැන් අපි database එකේ tables වලට files හැදෙනවා database එකේ හැදෙන්නේ disk එකේ hard disk එකේ මේ හැදෙන files වලට structure එකක් තියෙනවා හිතන්න මේක තමයි ඔයාගේ database file එක කියලා ඊට පස්සේ ඔය database file ඇතුලේ තියෙනවා pages කියලා එකක් මේ pages ඇතුලේ තියෙනවා slots කියලා ඒ slots වල records ගොඩක් store වෙලා තියෙනවා හරිද මම කලින් වීඩියෝ එකෙත් කිව්වා අපිට smallest access unit එක කියන්නේ page එකක් එහෙම නැත්නම් disk block එකක් disk block එකක් කියන්නේ ඇත්තටම smallest access unit එක disk එක. ඉතින් ඔය disk එකෙන් data එකක් ගද්දි ඔයාලට disk block එකක් තමයි retrieve කරන්න පුළුවන්. ඉතින් ඔය disk block එකේ තියෙනවා records ගොඩක්. disk block එකේ කියන්නේ page එකක්. ඒතර page එකක් ඇතුළත ගත්තොත් ඔයාලට පේන records ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට හිතනවා search එකක් කරන්න වුණත් ඔයා memory එකට data ගන්න ඕනේ. මොකද disk එකේ තියෙද්දි කිසිම අපිට operation එකක් කරන්න බෑ. ඉතින් ඒක memory එකට ගද්දි ඔයා ගන්න record එකක් sorry ඔයා ගන්න disk block එකක් තමයි page එකක් විදිහට ගන්නෙ මේ disk block එකේ ඇත්තටම records ගොඩක් store වෙලා තියෙනවා මේකත් ඔළුවේ තියාගන්න අනිත් එක තමයි බලමු file එක කියන්නේ collection of pages each containing a collection of records pages කීපයක් මේ pages වල records කීපයකුත් තියෙනවා හරිද ඊට පස්සේ අපිට මේ data use කරලා insert කරන්න පුළුවන් වෙනවා delete කරන්න පුළුවන් වෙනවා modify කරන්න වෙනවා read a particular records read කරන්න පුළුවන් වෙනවනේ කියන්නේ අපි search කරන්න පුළුවන් වෙනවනේ scan කරනවා කියන්නේ select කරන්න පුළුවන් වෙනවනේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි බලමු ඊළඟ slide එකේ මොනවද මේ අපිට කරන්න පුළුවන් දේවල් කියලා database file එකේ තියෙන records use කරලා ඇත්තටම ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා search කරන්න පුළුවන් modify කරන්න පුළුවන් අපිට database management system එක ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා කරන්න පුළුවන් search කරන්න පුළුවන් modify කරන්න පුළුවන් මොකද්ද මේ search කරනවා කියන්නේ search කරනවා කියන්නේ ඔයාලට මුළු ඔක්කොම values ටික එළියට ගන්න පුළුවන් අන්න ඒකට අපි කියන scan එකක් කියලා scan කරනවා කියන්නේ අපි මුළු දැන් අපේ database file එක අපේ table එකේ values ටික ඔක්කොම retrieve කරනවා ඔක scan එකක් seek එක කියන්නේ අපි data එකක් හොයනවා කියන්නේ දැන් හිතන්න අපිට මොකක් හරි range එකක් අතර data එකක් ගන්න ඕනේ අන්නේ range එකක් අතර data එකක් ගන්න එකත් seek එකක්. එතකොට equality එකයි. equality එක කියන්නේ අපිට exact value එකක් output එකක් විදිහට ගන්න ඕනේ. හරියටම කියනවා නම් අපි where clause එක දන්නවනේ. මේ where clause එකේ අපි දානවා where මොකක් හරි age එක between කියලා age value එකක් දෙනවා. ඒක range selection එක. එතකොට age equal to 20 කියලා දුන්නොත් ඒක equal selection එක. where age equal to 20 කියන්නේ exact output එක තමයි අපි එළියට ගන්න. අරක ගන්න range එක. හරිද? එතකොට අනිත් එක තමයි modify කරනවා කියන එක. modify කරන්න පුළුවන් basically කොටස් තුනකට insert කරන එකත් modification නෑ. මොකද insert එකක් කරාම table එක modify වෙනවා. අලුත් data එකක් add වෙනවා. ඒතර update කරාම table එක modify වෙනවා. delete කරාම table එකෙන් data එකක් එළියට යනවා. ඒ කියන්නේ එතනත් modification එකක් වෙනවා. එතකොට මේ database organization එකේ එක organization methods තියෙනවා. organization types තියෙනවා. එතකොට ඒ කියන්නේ organization types කියන්නේ මේ files organize වෙලා තියෙන විදිහ. හරිද? පළවෙනි එක තමයි heap file organization, ඊළඟ එක sequential file organization, අනිත් එක hashing file organization. හිතන්න ඔයාගේ disk එකේ ඔයාගේ files organize වෙලා තියෙන්නේ heap file organization method එකට කියලා heap file කියන්නේ මෙන්න මේ පළවෙනි එක. heap file organization method එකට database එකේ ඔයාගේ pages ඇතුලේ records store වෙන්නේ මෙන්න මේ pages ඇතුලේ records store වෙන්නේ randomly. කිසිම ඒකට කිසිම පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ randomly තමයි data store වෙන්නේ. ඉතින් මේ randomly data store වෙනවා. ඒ කියන්නේ මේ heap file organization එකේ තියෙන advantage එක තමයි ඒක insert query වලට මාර effective. ඒ කියන්නේ performance හොඳයි insert query මාර ඉක්මනට support කරනවා. insert query වලට ගොඩක් optimize වෙච්ච method එක තමයි මේ heap file organization කියන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි මම එහෙම කියන්නේ insert වලට මේක ගොඩක් හොඳයි කියලා. ඇත්තටම අපි insert එකක් කරද්දී heap file එකක අපිට ඒකේ order එකක් නැහැ. ඉතින් අපිට අවශ්‍ය නැහැ මේක
මැදින් දාන කියන්නේ ඉන්සර්ට් කරන අපිට උඩට ඉන්සර්ට් කරන මැදින් මේ data එකට පස්සේ ඉන්සර්ට් කරන මොකද එහෙම ඉන්සර්ට් කරන අවශ්‍යතාවයක් නැහැ මේකේ ඕඩර් එකක් නැහැ කොතෙන්ට ඉන්සර්ට් කරත් එකයි ඉතින් සාමාන්‍යයෙන් මේ heap file organization එකේ ඉන්සර්ට් එකක් වෙද්දී ඒක ඉන්සර්ට් කරන්නේ data file එකේ යටටම data file එකේ යටටම මේක ඉන්සර්ට් කරන්නේ එතකොට අපිට කිසිම දෙයක් කිසිම process එකක් කරන්න නැහැ කෙලින්ම යටටම ගිහලා ස්ටෝර් කරන්න තමයි තියෙන්නේ අමතර දේවල් කරන්නේ නැහැ හරිද ඉතින් මේක තමයි ඇත්තටම ඇඩ්වාන්ටේජ් එක හිතන්න අප්ඩේට් කරනවා ඩිලීට් කරනවා කියලා ඇත්තටම මේක අප්ඩේට් කරන්න ඩිලීට් කරන්න පොඩ්ඩක් අර ඉන්සර්ට් කරනවට වඩා මේක ඉන්සර්ට් කරන එක තමයි හොඳටම වැඩ කරන්නේ මේ අප්ඩේට් ඩිලීට් වලට මෙච්චර වැඩ කරන්නේ නැත්තේ හේතුව තමයි ඔය අප්ඩේට් එකක් කරන්නේ මොකක් හරි ස්පෙસિෆික් රෝ එකක් හරිද අපි දන්නවා අපේ database file එකේ කිසිම order එකක් නැහැ මොකද heap file වල data store ගන්න order එකක් නැතුව ඉතින් order එකක් නැතුණාන් පස්සේ අපිට අප්ඩේට් කරද්දී අපි අප්ඩේට් කරන මොකක් හරි ස්පෙસિෆික් රෝ එකක් ඉතින් මේ ස්පෙસિෆික් රෝ එක අප්ඩේට් කරද්දී හිතනවා age එක 20 කියන එක 30ට වෙනස් කරන්න ඕනේ ඉතින් මම age එක 30ට අප්ඩේට් කරන්න යනවා අප්ඩේට් කරද්දී ඔයාලට ප්‍රශ්නයක් එනවා මේ වැලියු එක කොතනද තියෙන්නේ කියලා මොකද මේක කිසිම order එකකට නෙමෙයි ස්ටෝර් වෙලා තියෙන data ටික randomly ඉතින් අපි ඔක්කොම data ටික එකින් එකට බලන්න ඕනේ මේ අප්ඩේට් කරන ස්ටේට්මන්ට් එකට අදාළ කන්ඩිෂන් එක සැටිස්ෆයි කරන්නේ මොන රෝ එකේද කියලා. ඒ කියන්නේ ඒජ් එක 20 වෙන එක්කෙනා ඉන්නේ කොහෙද කියලා ඇත්තටම මේක හොයන්න ඕනේ මේක අමාරු ප්‍රොසෙස් එකක්. මොකද මේක ඕඩර් එකක් නෑ. හිතන්න මේක ඕඩර් වෙලා තිබ්බා කියලා මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තිබ්බා කියලා. එතකොට අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේකට ස්ට්‍රක්චර් එකක් තිබ්බොත් මේ data එක තියෙන්නේ මෙන්න මේ හරිය කියලා. මෙන්න මේ ෆයිල් එකේ කියලා. මෙන්න මේ ෆයිල් එකේ මෙන්න මේ හරිය වගේ අන්න වගේ අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තට මේක ඕඩර් වෙලා තිබ්බා. ඇත්තට මේක ඕඩර් වෙලා නැති හින්දා තමයි මේක ඇත්තටම ඉන්සර්ට් වලට තමයි ගොඩක්ම හොඳ ඉන්සර්ෂන් වලට. හරිද? ඊළඟ මෙතඩ් එක තමයි sequential file organization. මේ sequential file organization එකට කියනවා sort file organization කියලා. sorted file organization. ඒ කියන්නේ මේකේ data sort වෙලා තියෙන්නේ. මේකේ data order එකකට තියෙනවා. හරිද? ඒක තමයි කියන්නේ. අරකේ randomly තියෙනවා. මේකේ order එකක් තියෙනවා. ඒක තමයි එකම වෙනස. හරිද? එතකොට මේකේ data order වෙලා තියෙද්දි මොකටද මේක හොඳ? ඔයා හිතන්න මේක හොඳ මේ functions වලින් මොනව කරන්නද? ඇත්තට මේක ගොඩක් හොඳයි range selection එකකට. range search එකකට. හරිද? හේතුව තමයි ඔයාට හිතනවා range search කරනවා කියලා හිතන්න. එතන මේක equality වලත් හොඳයි. ඒ වුණාට bestම range එකට. මොකද equality එකට ඊට වඩා හොඳ method එකක් තියෙනවා. අපි hash file organization කියලා එකක් තියෙනවා. ඒක ඇත්තටම equality වලට තමයි හොඳම. ඒක මේ range equality මොනවද sorted file organization එක equality එකට perform කරනවට වඩා හොඳට perform කරනවා ඒ hash file method එකෙන්. මේක heap file sorted file organization sequential file organization method එක. මේ sequential file organization එක හොඳට support කරන range වලට, ඒ කියන්නේ range search වලට. හේතුව තමයි data sort වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැන් හිතන්න ඔයාලට data ඔයාලට ගන්න කියනවා අවුරුදු 20යි 30යි අතර කට්ටියගේ data ටික. හරිද? ඔයාගේ data වලින් අවුරුදු 20යි 30යි අතර කට්ටිය. ඉතින් අපි දන්නවා මේක order එකකට තියෙන හින්දා. කියන්නේ මේකට sequence එකක් තියෙනවා. මේක sort කරලා තියෙන්නේ. මෙන්න මේ sorted order එක නිසා අපිට idea එකක් තියෙනවා. මේ 20 වෙනි data එක තියෙන්නේ මේ file එකේ කොයි හරියද කියලා. ඊට පස්සේ system එකට ඒ file එකේ ඒ තැනට ගිහිල්ලා එතන ඉඳන් ඔයාට search කරන්න තියෙනයි මේකේ අර 20යි 30යි විතරයි. ඒ 20යි 30යි අතර data ටික ඔක්කොම මෙයා එළියට ගන්නවා. එතකොට අර එකින් එකට search කරන්න ඕනේ නැහැ. ඕක හිතන්න ඔයා ඕක heap file එකේ කරන්න ගියොත් ඔයාගේ data තැන තැන තියෙන්නේ. එතකොට ඔයා හැම data එකම search කරන්න ඕනේ. හැම එකකම බලන්න ඕනේ අර condition එක satisfy වෙනවද කියලා. මොකද ඒවා තැන තැන data තියෙන්නේ. දැන් ඒ වුණාට මේ sorted file organization එකේදී ඇත්තටම මේව තැන තැන එක ළඟ තියෙන. එතකොට අපිට range එකේ පටන් ගන්න value එකේ අන්තිම value එකයි තියෙන තැන් දෙක බැලුවා. ඒ දෙක අතර values ටික ඔක්කොම ගන්න පුළුවන් එක සැරේට. bulk එකක් විදියට. ඉතින් එතකොට තමයි ඇත්තටම ඒක එතකොට range file වලට ඇත්තටම හොඳටම support කරන්නේ sorted file නැත්නම් sequential file organization method එක. organization type එක ඊළඟ එක තමයි hashing file organization එක. මොකද මේ hashing file organization එක කියන්නේ? මම ඔයාලට පොඩ්ඩක් explain කරන්නම්.
හැෂින් ෆයිල් ඕගනයිසේෂන් එක තමයි අපි දැන් බලන්න යන්නේ. හැෂින් ෆයිල් ඕගනයිසේෂන් කියන එක ඇත්තට මේක මොකද්ද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. මේක වෙන්නේ හරිද? මම කිව්වා කලින් හැෂින් ෆයිල් ඕගනයිසේෂන් එක හොඳ ඉක්වලිටි සිලෙක්ෂන් වලට කියලා. ඉක්වලිටි සිලෙක්ෂන් කියන්නේ ඇත්තටම පර්ටිකුලර් වැලියු එකක් අපිට එළියට ගන්න. හරිද? හිතන්න ID එක ID එක 100 වෙනෙක් කෙනාගේ වැලියු එළියට ගන්න. එතකොට එයා ID එක 100 වෙනෙක් කෙනා විතරයි හොයන්න ඕනේ. අන්න ඒ වගේ මේ ඔකේෂන් එක තමයි මේ හැෂින් ෆයිල් ඕගනයිසේෂන් එකේ ගොඩක්ම ඇඩ්වාන්ටේජස් වෙන්නේ. අපි බලමු මේක හැෂින් ෆයිල් ඕගනයිසේෂන් මෙතඩ් එකේ ෆයිල්ස් ඕගනයිස් වෙලා තියෙන කොහොමද කියලා. හිතන්න මේක තමයි වගේ මේ තමයි database ෆයිල් එක. හරිද? මේකේ ඔයාගේ data organize කරද්දි මෙන්න මේ hash function එකක් කියලා එකක් through යවනවා data එකක්. ඔයා හිතන්න data එක insert කරද්දි මේක organize වෙද්දි මෙන්න මේ hash function එකට අනුව තමයි data organize වෙන්නේ. හිතන්න example එකක් ඉදිරියට ගත්තොත් age එකට අනුව මේක organize කරන්න කියලා. ඔයාගේ age එක මේ function එක තමයි age එක 10න් බෙදලා remainder එක 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් නෑ sorry බිංදුව ඉඳන් පටන් ගන්න බිංදුව වෙන්නත් පුළුවන් 1 2 3 හැම කියලා value එකක් 10න් බෙදුවම remainder එක 9 වෙන්න පුළුවන් remainder එක 10 වෙන්න බෑ එතකොට remainder එක 10 වෙන්න බෑනේ 10න් බෙදුවෙන් පස්සේ එතකොට remainder එකක් නැති වෙන්න පුළුවන් 1 2 3 ඒ වගේ 9 වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ age එකට අනුව මේක මේ hash function එකේ store කරනවා නම් ඔයාගේ දැන් ඊට පස්සේ දැන් ඔයා හිතන්න data එකක් මේකේ store කරද්දි මේ file එකේ store කරද්දි හිතනවා 23 age එක 23 age එක බෙදන්න 10යි මේ function එකට අනුව මොකද මේ function එක through නේ අපි යන්නේ 10න් බෙදුවෙන් පස්සේ අපි දන්නවා 2යි ඉතුරු 3යි එතකොට remainder එක 3යි එතකොට මෙන්න මේ 3ට අදාළ page එකේ තමයි මේක store වෙන්නේ මේ record එක හරිද එතකොට ඒ වගේ ඉතින් ආයි 27යි කියලා 21යි කියලා age එක 21යි නම් අපි දන්නවා remainder එක 1යි 10න් බෙදුවම මේක store වෙන්නේ මෙන්න මෙතන මේකට අදාළ එකට අදාළ එකේ page එකේ හරිද record එක store වෙන්නේ හරි දැන් හිතන්න අපි data එකක් retrieve කරනවා කියලා specific data එකක් retrieve කරන්න අපි specific data එකක් retrieve කරනවා හිතන්න select කරනවා name එකක් කාගේ හරි from මේ මොකක් හරි table එක මේ from table එකකින් where age එක සමානයි 21යි හරි ඔයාලා දැන් ඔයාගේ age එක සමානයි 21 කුවරි එක search කරනවා ඔයාගේ function එක බලනවා ඊට පස්සේ බලනවා age එක 21යි නම් එයා ඉන්නේ කොතනද age එක 21යි නම් අපි දන්නවා එයා ඉන්නේ මෙන්න මේ කෑල්ලේ කියලා මොකද age එක 21යි නම් remainder එක 1යි එතකොට එයා ඉන්නේ මෙන්න මේ කෑල්ලේ ඉතින් එයා අනිත් කිසිම දෙයක් search කරන්න ඕනේ නැහැ දැන් මේ example එකට නම් ඒක සාමාන්‍ය ඔයාගේ ඔක්කොම values තියෙන තැනකින් search කරනවට වඩා 10 times මොකද මේකේ කොටස් 10කට කැඩලා තියෙනවා මේක 10 times faster වෙනවා හරිද මම හිතනවා මේක hashing file එක තේරෙන්නේ නැති කියලා මෙතන වෙන්නේ ඇත්තටම ඔයාගේ values ටික blocks වලට කඩලා ඒක block වල තමයි store කරන්නේ මේ block වල values store කරායින් පස්සේ block කියන්නේ pagesමයි store කරායින් පස්සේ මේ ඔයාට ආයි data එකක් specific data එකක් retrieve කරද්දී ඔයා දන්නවා මේ data එක තියෙන්නේ කොතනද කියලා. හරියටම ඔයාගේ data එක තියෙන මොන block එකේද කියලා අපිට මේ function එකෙන් හොයාගන්න පුළුවන්. හරිද? ඕක තමයි මේක වෙන්නේ. ඇයි මේක එතකොට හොඳ නෑ කියන්නේ range selection වලට. මේක range selection වලට හොඳ නෑ ඇත්තටම. හේතුව මොකද්ද? ඔයා හිතනවා ඔයාගේ range selection එක ඔයා range එක 20යි 30යි අතර කට්ටියව තමයි select කරන්න තියෙන්නේ. age එක 20ට වඩා වැඩි 30ට වඩා අඩු කට්ටිය age එක හරිද එතකොට
අපි දන්නවා ඒජ් එක 20යි. දැන් හිතන්න 20ට වඩා වැඩි නම් 21 වෙන්න පුළුවන්, 22 වෙන්න පුළුවන්, 23 වෙන්න පුළුවන්. ඔහොම 29 වෙනකම් වෙන්න පුළුවන්. හරිද? ඒතර 21 නම් 21 10න් බෙදුවම ඉතුරු 1යි. 22 10න් බෙදුවම ඉතුරු 2යි. 23 10න් බෙදුවම ඉතුරු 3යි. එතකොට අපි දන්නවා මෙයා මේකේ හැම ෆයිල් එකක්ම ඇක්සස් කරන්න ඕනේ. දැන් රේන්ජ් සිලෙක්ෂන් එක එතකොට හිතන්න එතකොට තේරුමක් නැති වෙනවා. මෙයා මේකේ රේන්ජ් සිලෙක්ට් කරලා හැම ෆයිල් එකක්ම ඇක්සස් කරන්න ඕනේ. එතකොට මෙයා ඔක්කොම ෆයිල් වලට යන්න ඕනේ. එතකොට මේකෙන් වෙන්නේ ඇත්තටම query එක ඔප්ටිමයිස් වෙනවට වඩා තව query එක ස්ලෝ වෙන එක. මෙයා මෙහෙම හැම එකකටම යන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් අපි sorted file organization එක කරොත් අපිට පළවෙනි data එක බලන්න පුළුවන්, දෙවෙනි data එක බලන්න, අන්තිම data එක බලන්න පුළුවන්. ඒ දෙක අතර values ටික ඔක්කොම retrieve කරන්න පුළුවන්. ඒත් මෙතන එහෙම කරන්න බැහැනේ. මෙතන මොකද එක එක ඒවාට කඩලානේ තියෙන්නේ. ඒතකොට එක ළඟ නෙවෙයිනේ values තියෙන්නේ. ඒතකොට මේක ඇත්තටම fast වෙනවා වෙනුවට මෙහෙම range එක select කරොත් මේක තමයි slow වෙනවා. හරිද? ඒක තමයි hashing file organization වල ඔයාලට දැනගන්න තියෙන්නේ. අපි ආයෙත් slides වලට. හරි. එතකොට මේ tree එකව මතක තියාගන්න ඕනේ. ඔයා insert වලට ඔයාලට හොඳම heap file organization එක. එතකොට ඔයාලට range එක search කරන්න හොඳම sorted file නැත්නම් sequential file organization method එක type එක. ඊට පස්සේ ඔයාලට equal ටික select කරන්න ඕන නම් ඔයාලට හොඳම අපි අන්තිමට කතා කරේ hashing file organization එක. හරිනේ මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ slide එකට යමු. හරි. අපි දැන් කතා කරන්නේ indexes කියන එක. මොකද්ද මේ indexes කියන්නේ කියන තැන ඉඳන් අපි කතා කරමු මොනවටද මේ indexes use කරන්නේ කියලා. හරිද? ඇත්තට මේ indexes කියන එක ඇත්තටම අපි use කරන්නේ අපේ query එක optimize කරගන්න. මොකද්ද optimize කරගන්නවා කියන්නේ? හිතන්න අපි query එකක් ගහනවා කියලා. query එකක් ගහපුවම මේ query එක ඉක්මනට perform කරන්න ඕනේ. quickly perform කරන්න ඕනේ. මේක performance වැඩි වෙන්න ඕනේ. ඇත්තට මේ වගේ දේවල් කරගන්න තමයි මේ indexes use කරන්නේ. කියන්නේ අපේ query එක fast කරන්න. හරිද? එතකොට අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි දන්නවා දැන් indexes use කරන්නේ query එක optimize කරගන්න, query එක fast කරගන්න. හරිද? එතකොට පළවෙනි point and index on a file speeds up a selection on the search key fields for the index. මේක කියන්නේ ඇත්තටම අපිට හිතන්න අපිට ඕනේ age අපිට search කරන්න ඕනේ age එකක් කියලා. එතකොට අපි index එක හඳුන්වලා දෙනවා age column එකට. හරිද? එතකොට index එක age column එකට හඳුන්වලා දුන්නායින් පස්සේ අපි age එක select කරද්දි මේ index එකේ හින්දා අපිට ඒක speed up කරගන්න පුළුවන්. ඇත්තටම ඔය දෙයට තමයි අපි මේ index එක use කරන්නේ. ඊට පස්සේ any subset of the fields of a relation can be the search key for an index on the relation. මෙතනින් කියන්නේ අපිට index එකට මුළු column එකක් සම්පූර්ණ column එකක් හරි ඒ column එකේ values කීපයක් හරි කියන්නේ column එකේ subset එකක් හරි අපිට use කරන්න පුළුවන්. age column එක හරි age column එකේ subset එකක් හරි. අපි use කරන indexing method එකට අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. indexing method එකට අනුව use කරන සම්පූර්ණ column එකද නැත්නම් column එකෙන් කොටසක්ද ඒ වගේ දේවල් depend වෙනවා. හරිද? ඊළඟ එක search keys not the same as key. ඇත්තට මේ point එක මෙතන keys ගැන කතා කරනවා. මේක අපි properties of indexes වලදී ඉස්සරහට කතා කරනවා. මෙතන කියන්නේ search key එක is not the same as key කියලා. කියන්නේ අපේ column එකේ key එකම වෙන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ මේ key එක. indexes වලදී. හරිද? අපි ඊළඟ slide එකට යමු. හරි. ඇත්තටම දැන් කතා කරන්නේ characteristics ගැන indexes වල පළවෙනි characteristic එක index එක use කරන්නේ අපි indexes use කරන්නේ provide fast access. අපිට access කරන එක fast කරගන්න පුළුවන්. query එක optimize කරගන්න පුළුවන්. ඒක තමයි අපේ mainම goal එක. ඊට පස්සේ දෙවෙනි point එක බලමු indexes take space. එතරම් indexes වලදී වෙන්නේ ඔයාගේ existing column එකක් ඔයා duplicate කරනවා. එහෙම නැත්නම් ඒ column එකේ යම්කිසි data ප්‍රමාණයක් ඔයා copy කරලා තව file එකක store කරන එක. ඔයා ඒ ෆයිල් එක ඒ කියන්නේ තව ෆයිල් එකක් ඔයා හදනවා. ඔයාගේ අර date column එක වෙනුවට හිතනවා age එක consider කරනවා කියලා. ඔයා age column එක වෙනුවට තව index column එකකුත් හදනවා. හරිද? ඒකට වෙනම ෆයිල් එකක් හදනවා. ඉතින් මේ වගේ දෙයකට තව storage එකක් යනවා. ඒ හින්දා මම indexes use කරද්දී අනවශ්‍ය දේවල් වලට store use කරන්නේ නැතුව ඔයා use කරන්න ඕන අවශ්‍ය දේවල් වලට. හරිද? ඒ කියන්නේ මේවා අවශ්‍යම දේවල් වලට තමයි ඔයා use කරන්න ඕනේ. හිතන්න නැත්නම් ඔයාගේ age column එකේ data ගොඩාක් තියෙනවා. ඔයාට ඔය age column එකේ data ටිකට 1 GB යනවා කියලා.
එතකොට ඔයා මේක ඩුප්ලිකේට් කරොත් ඔයා ඉන්ඩෙක්ස් එකක් යූස් කරොත් මේක 2GB වෙනවා. ඔයාට ස්ටෝරේජ් එක එතකොට 2GB යනවා. මොකද ඔයා අමතර ඉන්ඩෙක්ස් කොලම් එකකුත් හදනවා. ඉන්ඩෙක්ස් ෆයිල් එකක් හදලා. හරිද? හරි. ඊළඟ එක තමයි මේ slow down certain insert update deletes. හරි. මේකෙන් කියන්නේ ඇත්තටම අපි මේක අනවශ්‍ය විදිහට මේක ඉන්ඩෙක්ස් එක හැදුවොත් ෆාස්ට් වෙනකොට ස්ලෝ වෙන්න පුළුවන් කියලා. ඒකත් ඇත්තටම ඔයාලට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් එක මේක ස්ටෝරේජ් එක යනවා. එතකොට ඒ වගේ දේවල් හින්දා මේක ස්ලෝ වෙන්න පුළුවන්. ඉන්සර්ට් කරද්දී අප්ඩේට් කරද්දී ඩිලීට් කරද්දී මේක ස්ලෝ වෙනවා කියන්නේ ඇත්තටම හිතනවා වැලියු එකක් ඉන්සර්ට් කරනවා කියලා. ඔයා ඉන්සර්ට් කරද්දී ඔයාගේ අපි සාමාන්‍ය ඉන්සර්ෂන් එකකදී අපිට අපේ ඩේටාබේස් ෆයිල් එක විතරක් අප්ඩේට් කරාම ඇති. ඉන්සර්ට් කරනවා ඔයාගේ ඩේටාබේස් ෆයිල් එක විතරයි මොඩිෆයි වෙන්නේ. ඒත් මෙතනදී අපි ඉන්සර්ට් එකක් කරද්දී අපේ ඩේටාබේස් ෆයිල් එක වගේම අපි ඉන්ඩෙක්ස් ෆයිල් එකත් මොඩිෆයි කරන්න ඕනේ. මොකද නැත්නම් ඉන්ඩෙක්ස් ෆයිල් එකේ අප්ඩේට් නැත්නම් ඒක ඇත්තටම වැඩක් නෑ. එතකොට අප්ඩේට් කර දුනත් මොඩිෆිකේෂන් එකක් කරන්න, ඩිලීට් කර දුනත් මොඩිෆිකේෂන් එකක් කරන්නේ. එතකොට අර අපි එකක් වෙනුවට දෙකක් කරන්න ඕනේ. අන්න ඒක තමයි ඇත්තටම මෙතනදී ඇඩ්වාන්ටේජ් එක. ඒ හින්දා මේ ඉන්ඩෙක්සස් හදද්දි ගොඩක් කෙයාෆුල් වෙන්න ඕනේ. මේකෙන් අපේ සිස්ටම් එක ස්ලෝ වෙන්නත් පුළුවන්. එතකොට ස්ටෝරේජ් එක නිකන් බොරුට නාස්ති වෙන්නත් පුළුවන්. එතකොට මේක ගොඩක් කොස්ට්ලි. හරිද? ඒ හින්දා මේක පරිස්සමෙන් යූස් කරන්න ඕනේ. අපි ඊළඟ පොයින්ට් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකට. හරි. ඇත්තට මේ කියන්නේ alternatives for data entry in index. ඇත්තට මෙතන කියන්නේ අපිට index files හදන්න පුළුවන් ක්‍රම තුනක් ගැන. අපිට index files හදන්න පුළුවන් සාමාන්‍යයෙන් ක්‍රම තුනක් තියෙනවා. ඇත්තට මෙතන කතා කරන්නේ එක level එකක indexes ගැන. අපේ indexes එක level එකයි. හරිද? එහෙම දේවල් ගැන තමයි කතා කරන්නේ. තව multi level indexing කියලා එකක් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. හරි. එතකොට මෙතන බැලුවොත් ඔයාලට පේනවා මේකේ alternative 1 කියන්නේ ආයි මෙතනදී ඉස්සරහට alternative 1 කියලා යූස් කරොත් මම මේක ගැන තමයි කතා කරන්නේ. alternative 2 කිව්වොත් මේක, alternative 3 කිව්වොත් මේ මෙතනදී. හරිද? ඔයාගේ alternative 1 එකේ ඔයාගේ data column එකත් එක්ක බද්ධ වෙලා තමයි තියෙන්නේ ඔයාගේ index එක. එතකොට ඔයාගේ data column එකයි index එකයි connected. එතකොට ඔයාගේ ඔයා search එකක් කරොත් ඔයාගේ data ඔයා index එකෙන් search එක කරලා ඒකට අදාළ data column එක ඔයාට ඒ ළඟම තියෙනවා. හරිද? ඔයාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දෙක ලින්ක් කරන්න දෙයක් නැහැ. හරිද? ඒක තමයි alternative 1 එක මම simply කියන්නේ. බස් alternative 2 එක. alternative 2 එකේදී තියෙන්නේ ඇත්තටම data file එක වෙනයි, index file එක වෙනයි. data file එක වෙනම හැදෙනවා, index file එක වෙනම හැදෙනවා. අපි මේ age කියන එක තමයි ඇත්තටම මම මෙතන index file එකේ indexing column එකට use කරලා තියෙන්නේ. age එක. ඒ කියන්නේ අපි age එකට අනුව තමයි indexing කරන්නේ මෙතනදී. ඉන්ඩෙක්ස් කරනවා කියන්නේ ඇත්තටම process එකක් මොකක් හරි search එක fast කරගන්න. ඒ කියන්නේ ඔයා age එක related මොනවා හරි operation එකක් කරොත් ඒ කියන්නේ where statement එක දැන් අර කලින් කතා කරා වගේම age difference එකක් ගත්තොත්. age difference එකක් ගත්තොත් ඔයාට ඒකේ age එකට අනුව consider කරලා ඔයාට ඒක අදාළ data එක refer කරන්න පුළුවන්. ඇත්තටම හිතන්න ඔයා හිතන්නේ age එක 22 වෙනි data එක ඔයා ගත්ත කියලා. හරි. age එක 22 තමයි ඔයා search කරේ. ඊට පස්සේ ඔයා ඉන්ඩෙක්ස් ෆයිල් එක ඔයාගේ ඒජ් එක 22 සර්ච් කරා. හරි ඔයාට ඒජ් එක 22 හම්බුණා. හරි දැන් ඔයා මෙයාට අදාළ ඔක්කොම data ටික access කරන්න ඕනේ. ඔයා කොහොමද මෙයාට අදාළ ඔක්කොම data ටික access කරන්නේ? ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක නම් ප්‍රශ්නයක් නැහැ. ඒකටම connected. එහෙනම් අපි දන්නවා ඒකේ රෙකෝඩ් එක කොතනද තියෙන්නේ කියලා. ඒත් අපි දන්නේ data file එකේ රෙකෝඩ් එක කොතනද තියෙන්නේ කියලා. index file එකේ 22 තියෙනවා. data file එකේ කොතනද දන්නේ අපි තියෙන්නේ. ඇත්තටම index file එක sorted හැමදෙස්සම sort වෙලා තියෙනවා. එතකොට අපිට data එක search කරන්න ලේසි. මොකද ඒක sorted නේ. අපි දන්නවා ඒක තියෙන තැන. හරිද? එතකොට අපිට මේකේ එතන මේ order එකටම නෙවෙයි මෙතන තියෙන මම ඇත්තට මේ order එකට මෙතන දැම්මට එහෙම නෙවෙයි තියෙන්නේ. ඔයාගේ data file එකේ තියෙන්නේ randomly වෙන්න පුළුවන්. ඔයාගේ index file එකේ ඒක අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් වුණාට. හරිද? හරි. ඔයාගේ index file එක sorted. එහෙනම් ඔයාලට ඒකේ values ඉක්මනට හොයාගන්න පුළුවන්. දරවා පළවෙනි වැලියු එක ඉක්මනට හොයාගන්න ඕන 22. හරි. එයා බලනවා ඔයාගේ අර 22 තියෙනවා. හරි. ඊළඟට මේ ඉන්ඩෙක්ස් කොලම් එකේ data එකත් එක්ක හැමතිස්සෙම මේන්ටේන් කරනවා record ID එකක්. අපි record ID එක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. මොකද්ද මේ record ID RID කියන්නේ? RID එක කියන්නේ record එකක ID එක. ඇත්තටම record එකක් කියන්නේ මොකද්ද? අපි මුල්ම slide එකෙන් කතා කරා record එක. record එක තියෙනවා record එකක් තියෙන slot එකක් ඇතුලේ slot එකක් තියෙන page එකක් ඇතුලේ. ඒතර record එකක් අපිට uniquely identify කරගන්න මේ database file එකේ තියෙන කියලා අපි කොහොමද දන්නවා? record එකක් අපිට identify කරගන්න අපිට slot number එකයි page number එකයි තිබ්බොත් ඇති.
එතකොට අපි මේ RID කියන එකේ ස්ටෝර් කරන්නේ ස්ලොට් නම්බර් එකයි පේජ් නම්බර් එකයි. හරිද? හරි. මෙතන එතකොට මේ RID කියන එක ඇත්තට මේ RID එකේ ඉන්ක්ලූඩ් වෙනවා පේජ් නම්බර් එකයි ස්ලොට් නම්බර් එකයි. එතකොට හිතන්න 22 කියලා. එතකොට ඔයාගේ 22 හරි හොයාගත්තා. 22 සර්ච් එකක් දුන්නා යූසර් කෙනෙක්. ඊට පස්සේ ඔයා 22 ඉන්ඩෙක්ස් ෆයිල් එකේ හොයාගත්තා. දැන් අපිට මේකේ data ටික ඕනේ. මේකේ data ටික තියෙන තැන දන්නේ නැහැ. තියෙන තැන දන්නේ නැති හින්දා අපි මේ RID කියන එක රෙකෝඩ් ID එක බලනවා. රෙකෝඩ් ID එකේ තියෙනවා මේ data එක තියෙන්නේ මොන page එකේ. මේ database file එකේ ඇත්තට මම මෙහෙම ටේබල් එකක් විදිහට පෙන්නුවට මේක තියෙන්නේ මෙහෙම value collection එකක්. හරිද? ඒ කියන්නේ අර database file data file එකක් මම කියවනේ තියෙන විදිහට data file එකක් ඇතුලේ pages තියෙනවා. pages ඇතුලේ records තියෙනවා. ඒ වගේ මේකත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මෙහෙම database file එක තියෙනවා. මේක ඇතුලේ pages තියෙනවා. ඒක ඇතුලේ records තියෙනවා. එතකොට ඔයාගේ index file එක ඇතුලේ එයා age එක බලනවා කීයද කියලා 22යි. 22 record ID එක බලනවා. record ID එක තියෙන page number එකයි slot number එකයි. එතකොට page number එක බලනවා මොන page එකේ තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ ඔයා data file එකේ ඒ page එකට යනවා. ඊට පස්සේ ඒ page එකේ මොන slot එකේද මේ record එක තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ අපිට ඒ slot එක හොයාගන්න පුළුවන්. එතකොට අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් කොතනද මේ data එක තියෙන්නේ කියලා. එතකොට මේ indexing වලින් ඔයාලට පේනවා. එතකොට මුළු data file එකක් read කරනවට වඩා මාර speed එකකින් අතන මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? එතන මොකද මේ alternative 2 කියන්නේ? ඊළඟට බලමු මොකද මේ alternative 3 කියන්නේ කියලා. alternative 3 එකයි අපි හදන්නේ. alternative 2 එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඉන්න. මොකද්ද alternative 2 එකේ ප්‍රශ්නේ? හිතන්න duplicates value තියෙනවා. අපේ age එක duplicate වෙනවා. අපි දන්නවා same age තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. එතකොට එතන ප්‍රශ්නයක් නේද? එතකොට අපිට ඒ age එක තියෙන හැමෝම retrieve කරන්න ඕනේ නම් හරිද? හිතන්නේ අපිට මේ value එක ඒ age එක තියෙන හැමෝම retrieve කරන්න ඕනේ කියලා. දැන් මේක 35 කියන age එක තියෙන දෙන්නෙක් ඉන්නවට පේනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි කොහොමද මේ ඔක්කොමලාව ගන්න කියලා. එතකොට ටිකක් process එක slow වෙනවා. ඒත් මෙතනදී ඔයාගේ RID එකත් එක්ක ඒ age එක තියෙන RID list එකක් තමයි මෙයා maintain කරන්නේ. මෙන්න මෙතන RID list එකක්. එතකොට මෙතන තියෙනවා 35 age එක තියෙන ගොඩ දෙනෙක්. 35 age එක තියෙන list එකක්ම මෙතන තියෙනවා. හරිද? එතකොට දැන් හිතනවා age එක 35 select කරා කියලා. ඔයාගේ RID list එකක්ම තියෙනවා. එතකොට ඔයාගේ RID list එකට අදාළ ඔක්කොම data ටික retrieve කරන්න පුළුවන්. එතකොට RID එකේ තියෙන අපි දන්නවා page එකයි slot එකයි. මොන page එකේ මොන slot එකේද මේ data එක තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. එතකොට මේ data ටික ඔයාලට මේ records ටික ඔක්කොම ඔයාලට retrieve කරන්න පුළුවන් හරිම ලේසියෙන් මේ RID list එක පාවිච්චි කරලා. මේක තමයි alternative 3 එක. ඇත්තටම alternative 1 2 3 මම හිතනවා ඔයාලට simply තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ slide එකට යමු. හරි දැන් තමයි ඊළඟට දැන් පටන් ගන්න indexing වල properties කියන මොනවද මේ properties of indexes කියන්නේ. අතන මේ indexes වල සමහර properties තියෙනවා. මේ properties ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? පළවෙනි එක තමයි clustered versus unclustered කියන එක. මොකද්ද මේ clustered කියන්නේ? මේ clustered එකේදී අපි දන්නවා කොහොමද indexes වලදී data sort වෙලා තියෙන්නේ. data order එකක තියෙන්නේ. නැත්නම් අපිට ඇත්තටම index එකක් use කරන එක තේරුම් නැහැ නේ. අපි මොකක් හරි දෙයක් fast කරගන්නනේ අපි index එකක් use කරන්නේ. මේ index එකක් use කරන එකේ තේරුමක් නැති වෙනවා. මේක ඇත්තටම sorted වෙලා නැත්තම්. හරිද? එතකොට මේක අනිවාර්යයෙන්ම index එක data sort වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ clustered එකේදී වෙන්නේ හරිද? ඔයාගේ data table එකත් අන්නේ index එකේ order එකටම තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ ඔයාගේ හිතනවා ඔයාගේ data file එක තියෙනවා කියලා. ඔයාගේ data file එකේ records තියෙනවා. හරිද? ඔයාගේ මේ data file එකේ records තියෙනවා. ඔයාගේ data file එකේ තියෙන records උයි ඔයාගේ index file එකේ තියෙන records උයි same order එකට තමයි තියෙන්නේ. හරිද? ඕක තමයි අදම clustered කියලා කියන්නේ. එතකොට ඒකේ පොඩි property එකක් තියෙනවා. අපි දන්නවා අපිට පුළුවන් එතන මේ properties වල indexes වල අපිට එක index එකක් නැතුව index එක same table එකේ index කීපයක් වුණත් use කරන්න පුළුවන්. ඒත් මේ clustered විදිහට තිබ්බොත් අපිට එක table එකට එක index එකක් තමයි උපරිම use කරන්න පුළුවන්. හරිද? මම ඔයාලට ඒක කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. PowerPoint එකට යන්න. හරි. හිතන්න ඔයාගේ table එකක් තියෙනවා. table එකක් තියෙනවා පළවෙනි එක name එක. හරිද?
ඊළඟ එක ඒජ් එක. හරිද? ඔයා ඉන්ඩෙක්ස් එක අයිඩෙන්ටිෆයි කරනවා මෙන්න මේ නේම් එකට. නේම් එක තමයි ඉන්ඩෙක්ස් එක. හරිද? ඔයා දැන් මේක ඇල්ෆබෙටික් ඕඩර් එකට සෝට් කරනවා. A සෝට් වෙනවා. A B C D තියෙන. හරිද? අපි දන්නවා ඒකට සමානුපාතිකව ඒජ් එක. A ගේ ඒජ් එක තමයි වැටෙන්නේ. හිතන්න 30යි කියලා. B ගේ ඒජ් එක 20යි. C ගේ ඒජ් එක C එකෙන් පටන් ගන්න එක්කෙනෙක් ඉන්නවා. එයාගේ ඒජ් එක 27යි. හරිද? එතකොට අපි දන්නවා අපේ නේම් එක අපි සෝට් කරොත් අපේ ඒජ් එක සෝට් වෙන්නේ නැහැ කියලා. හරිද? මොකද ඒජ් එක මොකද නම් දැන් A එකෙන් පටන් ගන්න අයගේ ඒජ් එක අඩුයි B වලින් පටන් ගන්න අයට වඩා එහෙම එකක් නැහැනේ. ඒතර ඒජ් එක සෝට් වෙන්නේ නැහැ. එතකොට අපි ඒජ් එකට ඉන්ඩෙක්ස් එක යූස් කරොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපේ නේම් එක එතකොට සෝට් වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැද්ද කියලා. එතකොට අපිට මේ ක්ලස්ටර්ඩ් මෙතඩ් එක යූස් කරොත් අපිට එක ඉන්ඩෙක්ස් එකයි යූස් කරන්න පුළුවන්. මුළු ටේබල් එකකටම එක ඉන්ඩෙක්ස් එකයි. හරිද? එක ප්‍රොපර්ටි එකක්. හරි. ඊපස්සේ බලමු මොකද්ද මේ අන්ක්ලස්ටර්ඩ් කියන්නේ කියලා. මේ අන්ක්ලස්ටර්ඩ් වලදී වෙන්නේ ඔයාගේ ඉන්ඩෙක්ස් ෆයිල් එකයි ඩේටා ෆයිල් එකයි සේම් මෝඩ් එකට නෙමෙයි තියෙන්නේ. එතකොට ඔයාට පේනවා මෙතන එක එක ඇක්සස් තියෙනවා. මෙතන මේක මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකේ මේකට ඇක්සස් කරලා තියෙනවා. මේකට ඇක්සස් කරලා තියෙනවා. මේකට ඇක්සස් කරලා තියෙනවා. එතකොට මේක ඇත්තටම අන්ක්ලස්ටර්ඩ් එකේදී අර වගේ ඕඩර් එකකට නෙමෙයි තියෙන්නේ. අපි දන්නවා ඉන්ඩෙක්ස් එක ඕඩර් එකකට තියෙන්නේ. ඉන්ඩෙක්ස් එක ඕඩර් තිබ්බට අපේ ඩේටා ෆයිල් එක ඕඩර් එකකට නෙමෙයි තියෙන්නේ. දැන් එතකොට එක එක තැන් වලට අපිට ඇක්සස් කරන්න වෙනවා. මේ ලින්ක් එක මේකට කියන්නේ ලින්ක් එකක් කියලා. මේ ලින්ක් එක අපිට එක එක තැන් වලට හදන්න වෙනවා. මේ පොයින්ට් එක බලමු. Cost of retrieving data records through index varies greatly based on whether index is clustered or not. හරි cost එක කියන්නේ ඇත්තටම data retrieve කරද්දී කියන්නේ cost එක වැඩි වෙනවා කියන්නේ අපිට input output ගොඩක් කරන්න වුණොත් හරිද? එතකොට මේ එතන cost එක වැඩි input output cost එක වැඩි input output ගොඩක් කරන්න වෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට data එක cost of retrieving data records through index varies greatly based on whether index is clustered or not. ඔයා කරන්න ඕන IOS ගාන ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා මේක clustered විදිහට තියෙනවද unclustered විදිහට තියෙනවද කියන එක මත. දැන් ඔයාලට clustered විදිහට තියෙනවා නම් ඔයාලට ඇත්තටම IOS ගාන අඩු වෙන්න පුළුවන්. මොකද ඔයාලට අවශ්‍ය range එක select කරොත් ඔයා මේ page එකක්ම තමයි ගන්නෙ. හරිද? ඔයා ඇත්තටම මම කිව්වා අපි data retrieve කරද්දී හිතන්න මේ disk මම ඔයාලට ඒකත් explain කරන්නම්. හිතන්න අපි data එක retrieve කරන්නේ මෙන්න මේ disk block එකක් විදිහට. මේක තමයි minimum access unit එක. මේ block එකටම තමයි අපි page එකක් කියලා කියන්නේ. ඒතර අපි දන්නවා මේකේ records කිහිපයක් තියෙනවා. හරිද? ඒතර මේ records තමයි මෙයා access කරන්නේ. හරිද? හිතන්න ඔයාලට range එකක් select කරන්න ඕන වුණොත් හරිද? ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය blocks ටික විතරක් ගන්න. ඔයාගේ data තියෙන blocks ටික. හරිද? ඒත් ඔයාගේ මේක clustered වලදී. ඔයාගේ unclustered නම් අපි දන්නේ නැහැ කොතනද ඔයාගේ data එක තියෙන්නේ මොන page එකේද කියලා data file එකේ. තැන තියෙනවා data file එකේ values. එතකොට අපි ගන්න ඕන හරියට මොන block එකද කියලා දන්නේ නැහැ. එතකොට අපි මේ හැම block එකක්ම ගන්න ඕනේ එළියට. එතකොට මේ block එකේ අපිට අදාළ values උත් තියෙනවා, අදාළ නැති values උත් තියෙනවා. එතකොට අපි unclustered වලදී අපි ඒක මුළු block එකම තමයි memory එකට ගන්න. එතකොට මේ block එකම memory එකට ගත්තයින් පස්සේ එතන අපිට අදාළ නැති values උත් තියෙනවා. එතකොට ඇත්තටම මේ core එක එතනම එහෙම වුණාම IOS ගොඩක් කරන්න වෙනවා. මොකද ඔයා blocks ගොඩක් ගන්න වෙනවා. ඔයාලට අදාළ values ටික එළියට ගන්න ඕන. හරිද? එතකොට ඇත්තටම මේක ගොඩක් මේ input output cost එක මේක clustered ද unclustered ද කියන මතත් ඇත්තටම depend වෙනවා. හරිද? අපි ඊළඟ slide එකට යන්න. ඊට පස්සේ මේ indexes වල properties ඊළඟ property එක dense versus sparse. හරිද? dense versus sparse. අපි බලමු මොකද්ද මේ dense කියන්නේ කියලා. dense index එක. In dense index there is an index record for every search key value in the database. හරිද? මෙතන කියන්නේ හිතන්න මේක වගේ data file එක කියලා. මේක වගේ index file එක. හරිද? මේ dense වලදී හැම data වගේ record එකකටම data file එකේ වගේ හැම record එකකටම වගේ index file එකෙත් record එකක් තියෙනවා. index column එකකුත් තියෙනවා. key එකකුත් තියෙනවා. මේකට කියන්නේ index key එකක් කියලා. search key එකක්. ඔර මේ search key එකක් හැම data file එකෙම හැම row එකකටම තියෙනවා. හැම data එකකටම. හැම record එකකටම තියෙනවා. ඒක තමයි මේ dense වල පළවෙනි property එක. ඊට පස්සේ බලමු this makes searching faster. ඇත්තටම මේක ඇත්තටම අපිට search කරන එක fast කරනවා.
මේක ඇත්තටම ස්පාස් එකත් එක්ක කනෙක්ට් කරොත් තමයි ඔයාලට හරියටම කියන්න පුළුවන් එයි මේක සර්ච් කරන්නේ සර්ච් කරන එක ෆාස්ට් ස්පාස් වලට වඩා කියලා. මම ඔයාලට කිව්වොත් අපිට මේක හිතන්න අපිට චයිනා සර්ච් කරන්න ඕන. ඔයා කෙලින්ම චයිනා සර්ච් කරනවා. ඔයාලට චයිනා එකේ රෙකෝඩ් එක ගන්න පුළුවන් කෙලින්ම ඩිරෙක්ට්ලි. ඔයාලට තේරෙන්නේ ස්පාස් එකේ එහෙම බෑ කියලා. සමහර ප්‍රොසෙස් එකක් දිනු ස්පාස් එකේ කරන්න. හරිද? ඒතකොට මතක තියාගන්න ඩෙන්ස් එකේ ටිකක් ෆාස්ට්. හරිද? ඊළඟ තමයි index records contain search key values are pointed to the actual record on the disk. එතන මේකේ තියෙන index මේ search key එක අපි හරියටම point කරලා තියෙන exact value එකට කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට අපිට search එක fast වෙනවා. එතන මේක තමයි මේ dense එකෙන් කියන්නේ. අපි බලමු sparse එකට යන්න. sparse එකේ ඔයාලට පේනවා එහෙම නෙවෙයි. sparse එකේදී කරන්නේ ඔයාගේ data block එක තියෙන හිතන්න මේක තමයි ඔයාගේ පළවෙනි block එක. හරිද? මේක තමයි පළවෙනි දෙවෙනි disk block එක. මේක තමයි තුන්වෙනි disk block එක. එතකොට ඔයා මේකේ search key එක විදිහට ගන්න. ඒ කියන්නේ search key කියන්නේ මේ index column එකට ඔයා use කරන්නේ. ඔයාගේ හිතන්න ඔයා country එකට අනුව indexing කරන්න කියලා. ඔයා country එකට අනුව indexing කරනවා නම් ඔයා පළවෙනි index column එකට ගන්නේ ඔයාගේ page එකේ. කියන්නේ ඔයාගේ disk block එකේ තියෙන පළවෙනි value එකේ පළවෙනි value එක තමයි ඔයා search key එක විදිහට ගන්නෙ. හරිද? ඔයාලට පේනවා මේකේ පළවෙනි value එක තමයි අරන් දෙන්නේ චයිනා කියලා. මේක තමයි පළවෙනි disk block එක. ඊට පස්සේ දෙවෙනි disk block එක රෂියා. රෂියා එක මේක තමයි දෙවෙනි එක කියලා මම ගත්තේ. මේක තමයි තුන්වෙනි එක. දැන් තුනයි තියෙන එක. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක. එතකොට දෙවෙනි block එකේ රෂියා කියලා අරන් දෙන්නේ. USA කියන එක ඊළඟට අරන් දෙනවා. එතකොට හිතන්න ඔයාලට කැනඩා search කරන්න ඕනේ. හරිද? කැනඩා search කරන්න ඕන නම් මොකද්ද කරන්නේ? ඔයා චයිනා කියන එකට යනවා. එතකොට අපි දන්නවා කැනඩා පටන් ගන්නෙ C වලින්. හරිද? එතකොට අපි දන්නවා C වලින් පටන් ගන්නෙ. එතකොට R නෙවෙයි. එතකොට එයා C එකට යන්න ඕනේ. C එකට ගියයින් පස්සේ C එකේ පළවෙනි එක නෙවෙයි. ආ මෙතනත් එතකොට සර්ච් එකක් කරන්න ඕනේ. චයිනා තියෙන පළවෙනි රෙකෝඩ් එකද දෙවෙනි රෙකෝඩ් එකද කියලා ඔයා ඒක සර්ච් එකක් කරන්න ඕනේ. එතකොට අර ඩෙන්ස් එකේදී ඔයාලට ඩිරෙක්ට්ලි ගන්න පුළුවන් වුණාට ඔයාලට ස්පාස් මෙතඩ් එකේදී ඩිරෙක්ට්ලි ගන්න බෑ. ඔයාලට ඊට වඩා පොඩි ප්‍රොසෙස් එකක් කරන්න ඕනේ. හින්දා මේක ටිකක් ස්ලෝ අරකට වඩා. ඩෙන්ස් වලට වඩා ටිකක් ස්පාස් එක ස්ලෝ. ඒක මතක තියාගන්න. අපි බලමු මේ කියන in sparse index records are not created for every search key. හැම search key එකකටම අපි මේක create කරන්නේ නැහැ. search key එකක් හැම record එකකටම create කරන්නේ නැහැ. An index record here contains a search key and actual pointer to the data on the disk. අර මම කිව්වේ අර පළවෙනි data value එකට තමයි මේක point එක තියෙන්නේ කියලා තමයි කියන්නේ point වෙලා තියෙන්නේ. We first proceed by index record and ඊට පස්සේ මේ වෙන process එක තමයි මෙතන කියන්නේ. හරිද? හරි. ඒ කියන්නේ පළවෙනි value එක බැලුවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන values ටික බැලුවා. හරිද? හරි. තව දෙයක් important මතක තියාගන්න ඕනේ. අපිට මෙහෙම වෙන්න නම් ඔයාලට මේක හිතෙන්න නැතද දැන් මම මේක explain කරද්දී data file එකේ data sorted වෙලා තියෙන්න ඕනේ. sorted order එකකට තියෙන්න ඕනේ. හරිද? එතකොට file එක organize වෙලා තියෙන්න ඕනේ sequential වගේ. يعني data order එකකට තියෙන්න ඕනේ. නැත්තම් ඔයා කොහොමද දන්නේ C ඊට පස්සේ R තියෙන්නේ? يعني C ඊට පස්සේ තමයි R value තියෙන්නේ. එතකොට අපි access කරන්න ඕනේ C එක කියලා. C එක තියෙන page එක කියලා. එහෙම වෙන්න නම් ඔයාගේ data file එකත් ඔයාගේ index file එක වගේම ඒ order එකටම sort වෙලා තියෙන්න ඕනේ. එතකොට index file එකයි data file එකයි දෙකම එක order එකට sort වෙලා තියෙනවා නම් ඇත්තටම මේක මොන property එකද indexes වල? ඇත්තටම මේක clustered property එක නේද? අපි clustered unclustered use කරේ. මේ clustered එක තමයි data file එකයි index file එකයි same order එකට order වෙලා තියෙනවා නම් ඒක clustered. ඉතින් මේ property එකෙන් අපි දන්නවා sparse කියන්නේ clustered. ඇත්තට මේක මෙන්න මේ dense එක අපිට clustered වෙන්නත් පුළුවන් clustered නොවෙන්නත් පුළුවන්. ඔයාගේ China මෙතන තියෙන්න පුළුවන්. එතකොට ඔයා arrow එක point කරන්නේ මෙන්න මෙතෙන්ට. ඔයාගේ Russia එක උඩම තියෙන්න පුළුවන්. එතකොට ඒක point කරන්න උඩට. එතකොට ඒ කියන්නේ එතකොට මේ order එකයි කියන්නේ data file එකේ order එකයි මේ index file එකේ order එකයි same වෙන්න ඕනේ නැහැ. හරිද? ඒක තමයි මෙතනින් කියන්නේ. මම හිතනවා dense එකයි sparse එකයි වඩා හොඳට තේරෙන්න කියලා. අපි ඊළඟ slide එකට යමු. ඊළඟ property එක තමයි primary versus secondary indexes. මොකද මේ primary indexes secondary indexes කියන්නේ? බලමු මොකද මේ primary indexes කියන්නේ? Primary indexes is defined on a record data file. The data file is ordered on a key field. The key field is generally the primary key of the relation. ඇත්තට මේ primary index එකක් අපි හැදුවොත් ඉතින් අපි primary index කියලා එකක් තියෙනවා. මේ primary index එක කියලා කියන්නේ primary key එක use කරලා හදන index එකක්.
දැන් අපි කලින් එක ඒජ් එකනේ යූස් කරා. එතන ඒජ් එක කියන්නේ ප්‍රයිමරි කී එකක් නෙවෙයි. එතකොට ඒජ් එක කියන්නේ ප්‍රයිමරි ඉන්ඩෙක්ස් එකක් නෙවෙයි. ඔයා මොකක් හරි ඒ කොලම් එකේ ID එක යූස් කරලා හැදුවොත් අන්න ඒක ප්‍රයිමරි ඉන්ඩෙක්ස් එකක්. හරිද? මොකද අපි යූස් කරලා තියෙන ID එක. ඒක ප්‍රයිමරි ඉන්ඩෙක්ස් එක. ID එක කියන්නේ ප්‍රයිමරි කී එක හින්දා. හරිද? ඊළඟ සෙකන්ඩරි ඉන්ඩෙක්ස් එක. සෙකන්ඩරි ඉන්ඩෙක්ස් එක කියන්නේ සෙකන්ඩරි ඉන්ඩෙක්ස් එක ඔයාලට හදන්න පුළුවන් ඔයාගේ සෙකන්ඩරි කී එකක්. මොකද මේ සෙකන්ඩරි කී එකක් කියනවා. අහලා තියෙනවා කැන්ඩිඩේට් කීස්. ඒ කියන්නේ ඒකත් කී එකක්. හැබැයි ඒක ප්‍රයිමරි කී එක නෙමෙයි. ඒකෙනුත් ඔයාගේ ටේබල් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔයාගේ රෙකෝඩ් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒත් ඒක ප්‍රයිමරි කී එක නෙමෙයි වෙන කී එකක්. ඇත්තට මේ වගේ එකට තමයි සෙකන්ඩරි කී එකක් කියලා කියන්නේ. නැත්නම් කැන්ඩිඩේට් කී එකක්. ඇත්තට මේ සෙකන්ඩරි ඉන්ඩෙක්ස් එක ඒක එක්ක කැන්ඩිඩේට් කී එකක් වෙන්න පුළුවන්. නැත්තම් ඒක යුනික් වැලියු එකක් නොවෙන්නත් පුළුවන්. නිකන් ඒජ් එක වගේ එකක් උනත් වෙන්න පුළුවන්. නන් කී එකක්. කී එකක් නොවන එකක් වෙන්නත් පුළුවන්. හරිද? ඒක තමයි මේ සෙකන්ඩරි ඉන්ඩෙක්ස් එකක් කියන්නේ. හරිද? එතකොට මේ ඇත්තට මේ ප්‍රයිමරි ඉන්ඩෙක්ස් සෙකන්ඩරි ඉන්ඩෙක්ස් ගොඩක් MCQ වලටත් එන්න පුළුවන්. මේ දෙකේ ඩිෆරන්ස් එක. ඉන්න මේ ප්‍රොපර්ටි එකක් ටිකක් ඉම්පෝර්ටන්ට් ප්‍රොපර්ටි එකක්. ඊළඟ එක කොම්පොසයිට් සර්ච් කී කියන එක අපිට ඊළඟ ප්‍රොපර්ටි එක ඇත්තටම එක සර්ච් කී එකක්. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එකට එක කොලම් එකක් වුණොත් අපිට කොලම් දෙකක් යූස් කරන්න පුළුවන්. හිතනවා ඒජ් එක විතරක් ගත්ත කියලා. නැත්නම් අපිට ඒජ් එක නැතුව සැලරි ඒජ් එකයි සැලරි එකයි ගන්න පුළුවන්. එක්කෝ ඊට පස්සේ ඒජ් එක විතරක් ගන්න පුළුවන්. නැත්නම් සැලරි එක විතරක් ගන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න ඒජ් එකයි සැලරි එකයි දෙකම කම්බයින් කරලා ඉන්ඩෙක්ස් කරනවා කියන්නේ එකක්. ඒජ් එකයි සැලරි එකයි. සැලරි එකයි ඒජ් එකයි කියන්නේ තව එකක්. හරිද? ඒජ් එකයි සැලරි එකයි කියන්නේ තව එකක්. සැලරි එකයි ඒජ් එකයි කියන්නේ තව එකක්. ඒක දෙකක්. ඉන්ඩෙක්සස් දෙකක්. හරිද? ඒක මතක තියාගන්න. ඇත්තටම ලොකුවටම ඕන වෙන්නේ නැහැ. එහෙනම් මම ඒක වැඩි ඩීටේල් කතා කරන්නේ නැහැ. මේ පොයින්ට් එක මතක තියාගන්න තමයි ඇති. හරි. ඇත්තට මම මේ වීඩියෝ එකේ මේ පළවෙනි වීඩියෝ එකේ මම මෙච්චරයි බේසිකල් කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේත් කතා කරනවා මේ මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස් ගැන. මොනවද මේ මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස් කියන්නේ? අපි ඇත්තට මල්ටි ලෙවල් ඉන්ඩෙක්ස් වර්ග දෙකක් ගැන කතා කරලා තියෙනවා. කතා කරනවා B+ tree එකයි හැෂින් ඉන්ඩෙක්ස් එකක් ගැන කතා කරනවා. ඔන්න ඔය දෙක එක්ස්ටෙන්ඩිබල් හැෂ් කියන එක තමයි ඔය දෙක තමයි අපි අතන කතා කරන්නේ මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස්. එතකොට ඔයාලට හිතෙනවා මොනවද අපි මෙච්චර වෙලා කතා කරේ කියලා. අපි මෙච්චර වෙලා කතා කරේ මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස් නෙමෙයි එක ලෙවල් එකක් තියෙන ඉන්ඩෙක්සස් ගැන. හරිද? ඔයාලට පේනවා අපි මේ ගත්ත හැම එක්සැම්පල් එකම ඉන්ඩෙක්සස් තියෙන එක ලෙවල් එකක විතරයි. ලෙවල්ස් දෙකක නැහැ. ඒ කියන්නේ මේ ඉන්ඩෙක්ස් එකෙන් තව ඉන්ඩෙක්ස් එකක් රිෆර් කරන්නේ නැහැ. නේද? එතන ඔයාලට ඒක තේරෙන්නේ නැතුව මොකද්ද මේ ඉන්ඩෙක්ස් එකෙන් තව ඉන්ඩෙක්ස් එකක් රිෆර් කරනවා කියන්නේ කියලා. එතන ඔයාලට ඒක තේරෙන විදියක් නැහැ. මොකද මල්ටි ලෙවල් ඉගෙනගෙන නැහැ. ඉගෙන මෙතන එක ලෙවල් එකයි තියෙන්නේ. ඔයාගේ තව ඉන්ඩෙක්ස් ලෙවල් එකක් තිබිලා මේ ඉන්ඩෙක්ස් එකෙන් ඒක රිෆර් කරනවා නම් ඒක මල්ටි ලෙවල්. හරිද? ඉතින් අපි මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස් ගැන ඊළඟට කතා කරන්නේ. මොනවද මේ මල්ටි ලෙවල් ඉන්ඩෙක්සස් කියලා? අපි මේ පොයින්ට්ස් ටිකක් බලමු කලින් වීඩියෝ එක පටන් ගන්න කලින් ආරම්භයක් විදිහට. As the size of the database grows, so does the size of the indices. ප්‍රශ්නේ මේ database එකේ size එක වැඩි වෙද්දි. ඇයි මේ multi level indexes concept එක හඳුන්වලා දෙන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. මේ multi level indexes concept එක හඳුන්වලා දෙන්නේ ඔයාගේ database එක grow වෙද්දි. ඔයාගේ data column එකේ data වැඩි වෙද්දි ඇත්තටම ඔයාට ඔයාගේ indices index file එකේ ඉන්ඩෙක්ස් වලත් ඔයාගේ කොලම් එකේ ඩේටා ටික වැඩි වෙනවා. මොකද අපි දන්නවා ඉන්ඩෙක්ස් යූස් කරනවා කොලම් එකක් යූස් කරලා ඉන්ඩෙක්සස් හදන කොලම් එකක් යූස් කරලා කොලම් එක ලොකු වෙනවා කියනවා. අර ඉන්ඩෙක්සස් ලොකු වෙනවා. ඉතින් ඔයා මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකක් හදන්නේ මේ ඉන්ඩෙක්ස් ෆයිල් එකත් ගොඩක් ලොකු වෙනවා. ඇත්තට මේක ප්‍රශ්නයක්. හරිද? ඉන්ඩෙක්ස් ෆයිල් එක ලොකු නම් ප්‍රශ්නයක්. මොකද අපිට ඩේටා රිට්‍රීව් කරද්දී ෆාස්ට් වෙන්නේ නැහැ. එතකොට ඉන්ඩෙක්ස් ෆයිල් එකත් ලොකුයි. ඔයා මුළු ඒ ඉන්ඩෙක්ස් ෆයිල් එකම මෙමරි එකට ගන්න ඕනේ. ඒ ඉන්ඩෙක්ස් ෆයිල් එක මෙමරි එකට අපිට එකපාරට ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ ඉන්ඩෙක්ස් ෆයිල් එක ලොකු හින්දා මෙමරි එකේ සයිස් එක ලිමිටඩ්. මෙමරි එකේ සයිස් මොකද RAM එක ලොකු RAM එකක් නැහැ. RAM එකේ සයිස් එක ලිමිටඩ්. එතකොට අපිට මුළු බ්ලොක් එකේ ලොකු data එකක් ගද්දි අපිට අතරම RAM එකේ ඉඩමදි වෙන්න පුළුවන්. එතකොට අපිට ඔයා මේ ඉන්ඩිසස් උත් එතකොට කොටස් මේ රෙකෝඩ්ස් ඉන්ඩිසස් ගද්දි ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඔයාගේ ඉන්ඩිසස් උත් ඔයාට අර එකින් එක pages වලට අරගෙන තමයි කරන්න වෙන්නේ. ඇත්තටම මේක ඕවර්කම් කරන්න. එතකොට මේ ස්ලෝ එතකොට මෙතන සිස්ටම් එක ස්ලෝ වෙනවා. එතකොට අපිට ඉන්ඩෙක්ස් එකක් යූස් කරන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. එතකොට අපි මෙන්න මේ process එක යූස් මග හරව ගන්න. මෙන්න මේක මග හරව ගන්න. මේ ප්‍රශ්නේ මග හරව ගන්න. අපි මේ ඉන්ඩෙක්සස් කොටස් වලට කඩනවා. එක එක levels වලට කඩනවා. එතකොට ඉන්ඩෙක්සස් අපි පොඩි පොඩි nodes මේවට කියන්නේ nodes කියලා. මේ nodes වලට කඩනවා. හරිද?
එතකොට මේ අපිට පුළුවන් අපිට මෙන්න මේ නෝඩ් එක ගන්න එක සැරේකට. එතකොට large data එකක් කොටස් වලට කඩලා. එතකොට අපිට RAM එකේ ඉඩෙනවා. අපිට එතකොට RAM එකේ තියෙන data අපිට RAM එකට මුළු data block එකම අරගෙන, ඒ කියන්නේ data block එකක් කියලා block එකම වාට අරගෙන ඔයාගේ index column එකේ data block එකම අරගෙන ඔයාලට වැඩේ කරන්න පුළුවන්. හරිද? දැන් මේක තමයි index එක. මේ index එක වාට අරගෙන index block එකම වාට අරගෙන ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අර ප්‍රශ්නේ මම හරනවා මේ multi level indexes වලින්. හරිද? If single level index is used, then a large size index cannot be kept in memory, which leads to multiple disk access. මෙතන ගන්න IOS වැඩි කරනවා කියන එක තමයි කරන්නේ. එතකොට IOS වැඩි වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා. performance එක බහිනවා අපේ system එකේ. අපේ object relational database management system එකේ. හරිද? object relational මේ database management system එකේ. හරිද? එතකොට මේක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මේක තමයි මේ indexing series එකේ part 1 එක. එතනම තව part එකක් හරි තව දෙකක් හරි තියෙයි. ඒ කියන්නේ මම b+tree එක වෙනම හරි කරන්න බලනවා. b+tree එකයි එක්ක ඒ දෙක වෙනම කරයි, නැත්නම් b+tree එකයි extendable hashing එකයි දෙකම එකට කරන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන මෙච්චර. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. thank you.